Welcome to World Value Store. අද මම කතා කරන්නේ ව්‍යවස්ථිත පීඩනය හා ඒ යෙදීම් කියන පාඩම. මම කලින් වීඩියෝස් වලින් ඔයාලට ගොඩක් විද්‍යාව පාඩම් බලා ගන්න පුළුවන්. ඒවා මම පහළ ලින්ක් දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. දැන් අපි එහෙනම් පාඩමට අවධානය යොමු කරමු. අපි බලමු පීඩනය කියන්නේ මොකක්ද කියලා. පීඩනය කියලා කියන්නේ එකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයට. අපි මෙතන මුලින්ම කතා කරන්නේ ඝන ද්‍රව්‍ය මගින් නැති කරන පීඩනය. මේ ඝන ද්‍රව්‍ය මගින් නැති කරන පීඩනය සඳහා කාරණා දෙකක් බලපානවා. පළවෙනි එක තමයි අභිලම්බ බලය. ඒ වස්තුවේ අභිලම්බ බලය. දෙවෙනි එක තමයි ඒ අභිලම්බ බලය ක්‍රියා කරන වර්ගඵලය. කියන්නේ ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය. මේ ඝන ද්‍රව්‍ය වල පීඩනය සඳහා බලපානවා. අපි බලමු මේවා කොහොමද ඒකට බලපාන්නේ කියලා. අපි බලමු මුලින්ම පීඩනයට කොහොමද මේ ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ කියලා. අපි මුලින්ම කරන්නේ මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට බකටයක් අරගෙන ඒක අස්සට පිටි පුරවලා එකම වර්ගයේ හා එකම ස්කන්ධය සහිත ලෝහ කුට්ටි දෙකක් අරගෙන මේ විදිහට බකට් එක අස්සට දානවා. ආකාර දෙකකට. පළවෙනි අවස්ථාවේදී ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විදිහට තමයි දාන්නේ. දෙවෙනි අවස්ථාවේදී ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය අඩු වෙන විදිහට කෙලින් තමයි දාන්නේ. එතකොට ඔයාලට මේ රූප සටහනත් පැහැදිලිව පේනවා. පළවෙනි අවස්ථාවේදී ලෝහ කුට්ටිය අඩුවෙන් තමයි යටට ගිහින් තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී ලෝහ කුට්ටිය ඊට වඩා වැඩිපුර යටට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් පැහැදිලි වෙනවා පළවෙනි අවස්ථාවේදී අඩු පීඩනයක් තමයි යෙදලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී වැඩි පීඩනයක් යෙදලා තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි අවස්ථාවේදී අඩු පීඩනයකුත් ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලයේ අඩු අවස්ථාවේදී වැඩි පීඩනයකුත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් බලමු පීඩනයට කොහොමද මේ අභිලම්බ බලය බලපාන්නේ කියලා. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට එකම වර්ගයේ එකම ස්කන්ධය සහිත ලෝහ කුට්ටි තුනක් අරගෙන පිටිපිරපු බකට් එකකට මේ විදිහට දානවා. පළවෙනි අවස්ථාවේදී එක ලෝහ කුට්ටියක් තමයි දාන්නේ. දෙවෙනි අවස්ථාවේදී එකම දෙක තියපු ලෝහ කුට්ටි දෙකක් දානවා. එතකොට ඔයාලට පේනවා මේ රූප සටහනේ පළවෙනි අවස්ථාවේදී ලෝහ කුට්ටිය අඩුවෙන් තමයි ගිල්ලා තියෙන්නේ. දෙවෙනි අවස්ථාවට සාපේක්ෂව දෙවෙනි අවස්ථාවේදී වැඩිපුර ගිල්ලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේදී අඩු පීඩනයකුත් දෙවෙනි අවස්ථාවේදී වැඩි පීඩනයකුත් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේදී එක ලෝහ කුට්ටියන තියලා තියෙන ඒ කියන්නේ අභිලම්බ බලය ඒ අවස්ථාවේදී අඩුයි. අභිලම්බ බලය අඩුයි කියන්නේ පීඩනය අඩුයි කියන මෙතන පැහැදිලි වෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී ලෝහ කුට්ටි දෙකක බර ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අභිලම්බ බලය ඒ අවස්ථාවේදී වැඩි. එතකොට ඒ අවස්ථාවේදී වැඩි පීඩනයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ අභිලම්බ බලය වැඩි වෙනවා කියන්නේ පීඩනයත් වැඩි වෙනවා කියලා ඔයාලට මේකෙන් පැහැදිලි වෙනවා. එතකොට සූත්‍රයක් ගන්න පුළුවන් පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය කියලා. එතකොට පීඩනයේ සංකේතයේ විදිහට අපි ගන්න කැපිටල් P, අභිලම්බ බලයේ සංකේතයේ විදිහට අපි ගන්න කැපිටල් F, ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලයේ සංකේතයේ විදිහට අපි ගන්න කැපිටල් A. එතකොට අපිට දුන්නොත් එහෙනම් මෙන්න මේ වගේ වස්තුවක මගින් ඇතිවෙන පීඩනය හොයන්න. මේකේ ඇතිවෙන අභිලම්බ බලය අපි ගන්නවා කැපිටල් F කියලා, ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය අපි කැපිටල් A කියලා අරගෙන මේ සූත්‍රයට දානවා. එතකොට අපිට ගන්න පුළුවන් P සමානයි කැපිටල් F බෙදීම කැපිටල් A කියලා. ඔයාලා දන්නවා අභිලම්බ බලය කියන්නේ බලයක්. බලය මයින ඒකකයේ නිව්ටන් කියලා ඔයාලා දන්නවා. ඒ වගේම තමයි වර්ගඵලය මයින ඒකකයේ වර්ග මීටර කියලා ඔයාලා දන්නවා. එතකොට මේක අපි ඒකක වලින් ලියනවා නම් බලය බෙදීම වර්ගඵලය නේ. එතකොට නිව්ටන් බෙදීම වර්ග මීටර කියලා තමයි අපිට ඒකක විදිහට ගන්නවා නම් ලියන්න වෙන්නේ. එතකොට මේක මේ වර්ග මීටර වල දෙක ඉහළට යනකොට ඍණ දෙක වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මේ පීඩනයේ ඒකක විදිහට වර්ග මීටරයට නිව්ටන් කියලා. මේ වර්ග පීඩනයට නිව්ටන් කියන එක අපි පැස්කල් විදිහට තියනවා. මොකද මේක බේස් පැස්කල් කියන විද්‍යාඥයාට කරු කිරීමක් විදිහට තමයි කරන්නේ. එතකොට වර්ග මීටරයට නිව්ටන් එකක් පැස්කල් එකක් විදිහට තමයි අපි සලකන්නේ. එතකොට වර්ග මීටරයට නිව්ටන් 20ක් එහෙම දුන්නොත් එහෙම අපි ඒක ගන්න පැස්කල් 20ක් කියලා. දැන් මේ පීඩනය සම්බන්ධව ගණන් හදන විදිය බලමු. පළවෙනි ගණන තමයි ලෝහ කුට්ටියක බර නිව්ටන් 3500කි. ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය වර්ග මීටර් 3.5කි. එමගින් ඇතිවන පීඩනය තමයි අපිට මේ ගානේ හොයන්න තියෙන්නේ. එතකොට අපිට මේ කලින් ගත්ත සූත්‍රය දාන්න පුළුවන් පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම වර්ගඵලය කියලා. එතකොට අභිලම්බ බලයේ ගාන දීලා තියෙනවා නිව්ටන් 3500යි කියලා. වර්ගඵලයේ ගාන දීලා තියෙනවා මේ ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය තමයි මෙතනදි ගන්නෙ වර්ග මීටර 3.5යි කියලා. එතකොට මේක සුළු කරාම අපිට එනවා වර්ග මීටරයට නිව්ටන් 1000යි කියලා. එතකොට මේක අපිට පැස්කල් වලින් ලියන්න පුළුවන් පැස්කල් 1000යි කියලා. අපි දැන් ඊළඟ ගාන බලමු. මේ ගානෙන් කියන්නේ කොන්ක්‍රීට් කණුවකින් ඇතිවන පීඩනය පැස්කල් 20000ක් වේ. එහි පතුලේ වර්ගඵලය වර්ග මීටර 1ක් නම් එහි බර කොපමණද කියලා තමයි අහන්නේ. මේකටත් අපිට P = F බෙදීමේ සමීකරණය දාන්න පුළුවන්.
මෙතන පීඩනය දීලා තියෙනවා අපිට පැස්කල් 20000යි කියලා. මේක අපිට ලියන්න පුළුවන් 20000යි වර්ග මීටරයට නිව්ටන් කියලා. මෙතන අභිලම්බ බලය අපි දන්නේ නැහැ. බර තමයි අහන්නේ මෙතන. එතකොට වර්ගඵලය අපිට දීලා තියෙනවා වර්ග මීටර 1යි කියලා. ඒක අපිට මෙතන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙපැත්තම වර්ග මීටර 1කින් ගුණ කරවතින් එහෙම මෙතන කැපිටල් F සමානයි 20000 ගුණ කිරීම 1 කියලා අපිට එනවා. එතකොට මේ 20000 ඒකකය වර්ග මීටරයට නිව්ටන් එකේ ඒකකයේ වර්ග මීටරනේ. එතකොට මේ වර්ග මීටරයට වර්ග මීටර කැපිලා යනවා. එතකොට අපිට උත්තරේ එනවා 20000යි නිව්ටන් කියලා. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් කණුවේ බර තමයි නිව්ටන් 20000 කියලා කියන්නේ. දැන් අපි බලමු තුන්වෙනි ගාන. වස්තුව මගින් ඇතිවන පීඩනය පැස්කල් 5000කි. එමගින් ක්‍රියා කරන අභිලම්බ බලය නිව්ටන් 50000ක් නම් මෙහි ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය තමයි හොයන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මේකටත් P සමාන F බෙදීමේ සමීකරණය දාන්න පුළුවන්. එතකොට මේකේ ගාණ දීලා තියෙනවා පීඩනය 5000යි කියලා. අභිලම්බ බලය දීලා තියෙනවා 50000යි කියලා. මෙතන වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපිට මේ A මෙතනට ගෙනහිල්ලා මේ 5000 මෙතනට ගෙන්න පුළුවන්. එතකොට A සමානයි 50000 බෙදීම 5000 කියලා එනවා. මෙතන 50000 ඒකක තමයි නිව්ටන් කියලා කියන්නේ. 5000 ඒකක තමයි වර්ග මීටරේ නිව්ටන් කියලා කියන්නේ. ඒකක මුලින් ඉඳන් දාගෙන එන්න ඕනි. එතකොට මේ නිව්ටන්ට මේ නිව්ටන් කැපිලා යනවා. මේ වර්ග මීටරයට උඩට ගියාම වර්ග මීටර වෙනවා. මොකද ඍණ දෙක උඩට ගියාම ධන දෙක වෙනවනේ. එතකොට අපිට උත්තරේ එනවා වර්ග මීටර 10යි කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේ වස්තුවේ ඇතිවන ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය තමයි වර්ග මීටර 10 කියලා කියන්නේ. අපි දැන් බලමු ප්‍රායෝගික ජීවිතයේදී වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කරගන්න අවස්ථා. පළවෙනි එක විදිහට අපිට උදාහරණ ගන්න පුළුවන්. රේල් පීලි වලට යටින් සිල්පර කොටන් තියලා ඒකේ වර්ගඵලය වැඩි කරගන්න එක. ඔයාලා දන්නවා රේල් පීලි ඉතාමත්ම පළලින් අඩුයි. එතකොට රේල් පීලි උඩින් කෝච්චිය යනකොට ඉතා විශාල අභිලම්බ බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇතිවන පීඩනය ඉතාමත්ම විශාල හින්දා අර රේල් පීල්ල පොළව ඇතුළට ගින්දා බහින්න උනත් පුළුවන්. ඒක වළක්වා ගන්න අපි කරන්නේ සිල්පර කොටන්නේ රේල් පීලි යටින් දානවා. ඔයාලා දැකලා ඇති රේල් පාරේ එහෙම දාලා තියෙනවා. එතකොට ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන හින්දා අර පොළව මතට ඇතිවන පීඩනය අඩු වෙනවා. මේ සඳහා තවත් උදාහරණයක් තමයි බර වාහන ටයර් වල රෝද ඉතාමත්ම පළලින් සකස් කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදීත් කරන්නේ ඇතිවන පීඩනය අවම කරගන්න එක. ඒ වගේම තමයි නිවසක් හදද්දී නිවසේ බිත්ති වලට වඩා පළලින් වැඩි වෙන විදිහට තමයි අත්තිවාරම ගහන්නේ. එතකොට කරන්නේ අර වර්ගඵලය වැඩි කරලා පීඩනය අවම කරගන්න එක. ඒ වගේම තමයි ගෙවල් හදද්දී මුක්කු ගහද්දී එහෙමත් අපි ඒ මුක්කුවට යටින් ලෑලි කෑල්ලක් තියෙනවා. මඩවලක් උඩින් අපිට යන්න තියෙනවා නම් අපි කරන්නේ මඩවලට උඩින් ලෑලි කෑල්ලක් දාලා ඒක උඩින් යන එක. එතකොටත් වර්ගඵලය වැඩි වෙලා යෙදෙන පීඩනය අඩු වෙනවා. එතකොට අපිට එදීම අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බිම්බවම පරීක්ෂා කරන අය බිම්බවම පරීක්ෂා කරන්නේ ලොකු සපත්තු දාලා. ඒ කියන්නේ වර්ග ස්පර්ශිත පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි සපත්තු දාලා තමයි බිම්බවම පරීක්ෂා කරන්නේ. එතකොට ඒ පුද්ගලයා මගින් නැතිවන පීඩනය අවම වෙනවා. එතකොට මේ බිම්බවමේ එකපාරම පුපුරා යාම පාලනය කරගන්න පුළුවන්. බලමු වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කරගන්න අවස්ථා. පළවෙනි එක විදිහට උදාහරණ ගන්න පුළුවන්. එන්නත් කටුවේ තුඩ වර්ගඵලය අඩු කරලා තමයි තියෙන්නේ. එතකොට අපිට ඒක වැඩි පීඩනයකින් ශරීරයට ඇතුළු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පීය වගේ කැපෙන ආයුධ ඒකේ තලයේ ගොඩම තියුණු කරලා මුවහත් කරලා තමයි තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඒ තලයේ වර්ගඵලය අඩු කරලා වැඩි පීඩනයක් තමයි ඇති කරන්නේ. ඒ වගේම වැටක සිටුවන ඉන්නක් ගත්තාමත් ඒකේ අග අපි උලක් වගේ හැඩයට තමයි ගන්න. එතකොටත් වැඩි පීඩනයක් යොදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට සබන් කෑල්ලක් කපන්න ඕනොත් එහෙම ඒක පීයකින් කපන්නට වඩා නූලකින් කපන එක තමයි පහසු වෙන්නේ. ඒ වගේම ඔයාලා දැකලා ඇති ඇණයක තුඩත් ගොඩක්ම උල් හැඩයට තමයි සකස් කරලා තියෙන්නේ. මේ වගේ අවස්ථා තමයි වර්ගඵලය අඩු කරලා පීඩනය වැඩි කරගන්න අවස්ථා. අපි දැන් ඝන පීඩනය ගැන කතා කරලා ඉවරයි. අපි දැන් ද්‍රව පීඩනය ගැන කතා කරමු. අපි මේ ද්‍රව පීඩනයේ ලක්ෂණ කිහිපයක් ගැන කතා කරමු මුලින්ම. පළවෙනි ලක්ෂණය විදිහට අපිට ගන්න පුළුවන් ද්‍රවය නිසා හටගන්නා පීඩනය සෑම දිශාවකටම බලපානවා කියන එක. ඒ කියන්නේ මේ රූප සටහනේ විදිහට බැලුම් බෝලයකට අපි වතුර පුරවලා ඒක ගැට ගහලා ඒකේ තැනින් තැන සිදුරු විද්දොත් එහෙම අපිට දැක ගන්න පුළුවන් බැලුම් බෝලේ හැම දිශාවකටම වතුර විදිනවා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ ද්‍රවයන් නිසා හටගන්නා පීඩනය සෑම දිශාවකටම බලපානවා කියන එක. ඊළඟ ලක්ෂණය විදිහට අපිට ගන්න පුළුවන් ද්‍රවයක එක මට්ටමේදී පීඩනය සමානයි. ඒ කියන්නේ මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට බකට් එකකට වතුර පුරවලා ඒකේ වතුර මට්ටමේ ඉඳන් h දුරක් පහළින්
අපි දෙපැත්තකින් සිදුරු විදුතින් එහෙම ඒ සිදුරු වලින් යන වතුර පාර යන්නේ සමාන දුරකට. ඒ කියන්නේ මේ D කියලා දක්වලා තියෙන දුර. එතකොට මේ D දුර අපි මැනලා බැලුවොත් එහෙම දෙපැත්තෙම එන්නේ එකම අගයක්. ඒ කියන්නේ මේ වගේ සංසිද්ධියක් ඇති වෙන්නේ ද්‍රවයක එක මට්ටමේදී පීඩන සමාන නිසා. ඒ කියන්නේ අපිට එකෙන් මේක පැහැදිලි කරගන්න පුළුවන්. අපි දැන් ඊළඟ ලක්ෂණය ගැන කතා කරමු. ඒකෙන් කියන්නේ ද්‍රවයක ගැඹුර වැඩි වෙන විට ඇති කරන පීඩනය වැඩි. ඒ වගේම තමයි ද්‍රවයක ගැඹුර අඩු ස්ථානයකදී ඒ ද්‍රවය මගින් ඇති කරන පීඩනය අඩුයි කියලා. ඒක අපිට මේ විදිහට ආදර්ශනය කරන්න පුළුවන්. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට භාජනයක් අරගෙන ඒකේ කට මට්ටමේ ඉඳන් h1 දුරක් පහළින් පළවෙනි සිදුර විද ගන්නවා. ඊට පස්සේ කට මට්ටමේ ඉඳන් h2 දුරක් පහළින් දෙවෙනි සිදුර විද ගන්නවා. ඊට පස්සේ h3 දුරක් පහළින් තුන්වෙනි සිදුර විද ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ භාජනයට වතුර පුරවනවා. දැන් අපි මේ සිදුර වලින් එන වතුර පාර නිරීක්ෂණය කරොත් ඉහළම තියෙන සිදුරෙන් එන වතුර පාර භාජනයේ ළඟින්ම තමයි වැටෙන්නේ. ඊට වඩා පහළින් තියෙන සිදුරේ වතුර පාට ඊට පොඩ්ඩක් එහින් වැටෙනවා. ඒ වගේම තමයි පහළින්ම තියෙන සිදුරෙන් එන වතුර පාට තමයි එහාටම ගමන් කරන්නේ. මේ වතුර පාර ගොඩක් දුරට ගමන් කරනවා කියන්නේ මේ අවස්ථාවේදී වැඩි පීඩනයකින් මේ වතුර පාර එළියට එන්නේ. ඒ කියන්නේ පහළම ස්ථානයෙන් තමයි වැඩි පීඩනයක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ භාජනයේ ද්‍රව මට්ටමේ පහළම ස්ථානයේ තමයි වැඩිම පීඩනයක් එන්නේ. ඉහළට යද්දී ඇතිවන පීඩනය අඩු වෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ද්‍රවයක අඩු ගැඹුරු ස්ථානයකදී අඩු පීඩනයකුත් ද්‍රවයේ ගැඹුර එන්න වැඩි වෙද්දී වැඩි පීඩනයකුත් ඇති වෙනවා කියන එක. ඊළඟ ලක්ෂණය තමයි ද්‍රව පීඩනය ද්‍රව කන්දේ හැඩ යනවා රඳා පවතින්නේ නැහැ. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට මේ ඉහළ තියෙන විවිධ ආකාරයේ හැඩගත් බඳුන්නේ. ඒ වුණාට මේ කළුපාට ඩොට් වලින් දක්වලා තියෙන සෑම ස්ථානයකම පීඩනය එක හා සමානයි. ඒ කියන්නේ මේ කළුපාට ඩොට් වලට ඉහළින් තියෙන ද්‍රව කන්දේ උස්ස මේ හැම ස්ථානයකම සමානයි. අපි යම් ස්ථානයක ද්‍රවය මගින් ඇති කරන පීඩනය බලන්න ගන්නේ ස්ථානයට ඉහළින් තියෙන ද්‍රව කන්දේ උසනේ. මේ ද්‍රව කන්දේ උස සෑම ස්ථානයකම සමාන හින්දා මේ රූප සටහනේ කළු පාටින් දක්වලා තියෙන සෑම ස්ථානයකම ද්‍රවය මගින් ඇති කරන පීඩනය සමානයි. දැන් අපි බලමු ද්‍රව පීඩනය සඳහා සමීකරණයක් ගන්න විදිය. මේ රූප සටහනේ දක්වලා තියෙන විදියට භාජනයකට ද්‍රව පුරවනවා. මේ ද්‍රව මට්ටමේ ඉඳන් භාජනයේ පතුලට තියෙන උසට තමයි මේ සිම්පල් H කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ද්‍රවයේ ස්කන්ධයට අපි සිම්පල් M කියලා ගත්තොත් ගුරුත්වාකර්ෂණය සිම්පල් G කියලා ගත්තොත් එහෙනම් මේ ද්‍රවයේ බරට අපිට ලියන්න පුළුවන් mg කියලා. මොකද මම කලින් පාඩමකිනුත් කතා කරා බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය කියලා. එතකොට මේ ද්‍රවයේ බරට අපිට ගන්න පුළුවන් සිම්පල් mg කියලා. ඊට පස්සේ මේ ද්‍රවයේ ඝනත්වය ρ කියලා අපිට ලියන්න පුළුවන්. මේ ඝනත්වයේ සංකේතය තමයි මේ ρ කියලා කියන්නේ. ඊට පස්සේ මේ පතුලේ වර්ගඵලය අපිට සිම්පල් A කියලා ගන්න පුළුවන්. ද්‍රවය දාලා දෙන භාජනයේ පතුලේ වර්ගඵලය තමයි සිම්පල් A කියලා කියන්නේ. ඊට පස්සේ මේ සමීකරණය ගන්න අපි මුලින්ම සූත්‍ර අපි කලින් දන්න සමීකරණය ලියාගමු. P සමාන F බෙදීම A කියන්නේ පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම වර්ගඵලය කියන සමීකරණය අපි ලියාගමු මෙතන. ඊට පස්සේ ඒකට අපි 1 කියලා නම් කරගමු. ඒ වගේම තමයි මම කලින් මෙතන රූපේ පෙන්නුවා. මේකේ මේ ද්‍රවයේ බර තමයි mg කියලා කියන්නේ කියලා. එතකොට අභිලම්බ බලයට අපිට මෙතන ලියන්න පුළුවන් F සමානයි mg කියලා. අභිලම්බ බලය කියන්නේ ද්‍රවයේ බරනේ. එතකොට ඒක සමානයි mg කියලා. ඊට පස්සේ මේකේ පරිමාව කියන්නේ වර්ගඵලය වැඩි කිරීම උසනේ. එතකොට මේකේ වර්ගඵලය සිම්පල් කැපිටල් A කියලා අපි ගත්තා. මේ ද්‍රවයේ උස සිම්පල් H කියලා ගත්තා. එතකොට පරිමාව විදිහට අපිට ගන්න පුළුවන් AH කියලා. ඊට පස්සේ අපි ඝනත්වයේ සූත්‍රය දන්නවා. ඝනත්වයේ සමානයි ස්කන්ධය වැඩි කිරීම පරිමාව කියලා. මේ සූත්‍රය මෙතන ලියාගෙන අපි මේ ද්‍රවයේ ඝනත්වයේ විදිහට ගත්තේ ρ කියන සලකුණ. ඊට පස්සේ ඒක සමානයි ස්කන්ධය මේ ද්‍රවයේ ස්කන්ධයේ විදිහට ගත්තේ අපි සිම්පල් M. ඒ වගේම තමයි පරිමාව අපි මෙතන හදාගත්තා AH කියලා. එතකොට මෙතන දාන්න පුළුවන් පරිමාවට AH කියලා. ඊට පස්සේ අපි මේක දෙපැත්තම AH වලින් ගුණ කරනවා. එතකොට මේ සිම්පල් M බෙදීම AH වැඩි කිරීම AH මේ පැත්ත ගුණ කරනකොට ρ වැඩි කිරීම H කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ H ට මේ H කැපිලා යනවා. එතකොට අපිට මේ පැත්තෙන් ලියලා මේ ටික මේ පැත්තෙන් ලිව්වහම සිම්පල් M සමානයි කැපිටල් A H ρ කියලා ගන්න පුළුවන්. එතකොට M සමානයි AH ρ කියලා අපිට එනවා. ඊට පස්සේ මම කලින් ගත්ත F සමානයි mg කියලා. ඒ කියන්නේ අභිලම්බ බලය සමානයි වස්තුවේ මේ ද්‍රවයේ බර කියලා. එතකොට මේ m ට මේ මෙතනින් ගත්ත අගය දැම්මහම කැපිටල් F සමානයි AH ρ වැඩි කිරීම මේ g කියලා ගන්න පුළුවන්. එතකොට කැපිටල් F සමානයි AH ρ g කියලා එනවා.
කලින් අපි එකකයේ සටහන් කරගත්ත සමීකරණයට මේ යගේ ආදේශ කරනවා. එකකයේ සටහන් කරේ අපි P සමාන F බෙදීම ඒ කියන සමීකරණය. ඒ කියන්නේ පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම වර්ගඵලය කියන එකට. මෙතන අභිලම්බ බලයට අපි උත්තරේ ආවා. ඒ කියන්නේ කැපිටල් F ට උත්තරේ ආවා කලින් AH rho G කියලා. ඒක අපි මේ සමීකරණයට ආදේශ කරමු. AH rho G බෙදීම කැපිටල් A කියලා ගන්න පුළුවන්. එතකොට මේ කැපිටල් A ට මේ කැපිටල් A කැපිලා යනවා. එතකොට අපිට එනවා පීඩනය සමානයි H rho G කියලා. ඒ කියන්නේ ද්‍රව කඳන් මගින් ඇති කරන පීඩනය අපිට H rho G කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට මෙතන H කියලා කියන්නේ ද්‍රව කඳේ උස, rho කියලා කියන්නේ ද්‍රව කඳේ ඝනත්වය, G කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. එතකොට P සමානයි H rho G කියන සූත්‍රයෙන් අපිට ද්‍රවයක් නිසා ඇතිවන පීඩනය ගන්න පුළුවන්. අපි දැන් මේ ද්‍රව පීඩනය හා සම්බන්ධ ගණන් හදන විදිය බලමු. පළවෙනි ගාන විදිහට අපිට දීලා තියෙනවා වැවක එක් ස්ථානයක ගැඹුර මීටර 4.5ක් වේ. එම ස්ථානයේ ජලය මගින් ඇති කරන පීඩනය හොයන්න කියලා තමයි මේ ගානේ කියන්නේ. එතකොට මේකේ ජලයේ ඝනත්වය දීලා තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි කියලා. ඒ වගේම තමයි ගුරුත්වාකර්ෂණ ත්වරණයගේ දීලා තියෙනවා තප්පර වර්ගයට මීටර 10යි කියලා. මේක හදන්නත් අපිට P සමානයි H rho G සමීකරණය තමයි පාවිච්චි කරන්නේ. මෙතන H කියන්නේ ජල කන්දේ උස, ඒ කියන්නේ මීටර 4.5 කියලා ගාන දීලා තියෙනවා. මෙතන rho කියන්නේ ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය දීලා තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි කියලා. ඝනත්වය මයින ඒකකයේ තමයි ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000 කියලා කියන්නේ. මෙතන G කියන්නේ ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය අගේ දීලා තියෙනවා තප්පර වර්ගයට මීටර 10යි කියලා. එතකොට අපිට මේක සුළු කරාම උත්තරේ එනවා 45000යි පැස්කල් කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඒ ලක්ෂ්‍යය ඇති වෙන පීඩනය තමයි පැස්කල් 45000 කියලා කියන්නේ. මේ සම්බන්ධ තව ගානක් බලමු. දෙවෙනි ගාන මුහුදේ එක් ස්ථානයක ගැඹුර මීටර 20ක් වේ. එම ස්ථානයේ මුහුදු පත්‍ර මත කරදිය මගින් ඇති කරන පීඩනය සොයන්න කියලා තියෙනවා. මුහුදු ජලයේ ඝනත්වය දීලා තියෙනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 1050යි කියලා. මේකටත් අපි P සමාන H rho G කියන සමීකරණය දානවා. එතකොට මේකේ H කියන්නේ ඒ කියන්නේ ද්‍රව කන්දේ උස දීලා තියෙනවා මීටර 20යි කියලා. rho කියන්නේ ඝනත්වය, මුහුදු ජලයේ ඝනත්වය 1050යි ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා දීලා තියෙනවා ගානේ. ගුරුත්වාකර්ෂණය තප්පර වර්ගයට මීටර 10යි කියලා ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ මේක අපිට සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් පැස්කල් 2,10,000යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ අගය අපිට මේ අවස්ථාවේදී පීඩනය සඳහා උත්තරේ විදිහට එනවා. අපි දැන් මේ ද්‍රව පීඩනයේ යෙදීම් ගැන කතා කරමු. මේ ද්‍රව පීඩනය යොදා ගන්න අවස්ථාවට උදාහරණයක් විදිහට අපිට ද්‍රව පීඩන පද්ධතිය හඳුන්වන්න පුළුවන්. මේවා සඳහා පාවිච්චි කරන මූලධර්ම දෙකක් තියෙනවා. පළවෙනි මූලධර්මය තමයි ද්‍රවය මත යොදන බලයෙන් හින්දා ද්‍රවය සම්පීඩනය වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ද්‍රවය මත බලයක් යොදුවා කියලා ද්‍රවය තියෙන ප්‍රමාණයට වඩා කුඩා වෙන්නේ නැහැ කියන එක. දෙවෙනි මූලධර්මය තමයි ද්‍රවයන් මත එක් තැනකින් යෙදූ බලයේ ද්‍රවය සෑම දිශාවකටම, ඒ කියන්නේ සෑම තැනකටම ගමන් කරනවා කියන එක. මෙන්න මේ මූලධර්ම දෙක යොදාගෙන තමයි ද්‍රව පීඩන පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. උපසටහනේ දක්වලා තියෙන ද්‍රව පීඩන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය. මේකෙද වෙන්නේ මේ කුඩා පිස්ටනය මත කුඩා බලයක් ඇති කරාම මේ දාලා තියෙන ද්‍රවය ඔස්සේ ඒ ඇතිවන පීඩනය සම්ප්‍රේෂණය වෙලා මේ විශාල පිස්ටනය මත විශාල බලයක් ඇති වෙන එක. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මේ කුඩා පිස්ටනය කියන්නේ ඒ පිස්ටනය වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 10යි කියලා. ඒ පිස්ටනය මත යොදන බලය දීලා තියෙනවා නිව්ටන් 30යි කියලා. ඒ වගේම තමයි මේ B පිස්ටනය කියන්නේ විශාල පිස්ටනයේ වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 300යි කියලා. අපි දැන් මේ කුඩා පිස්ටනයේට P සමාන F බෙදීම ඒ සමීකරණය දාලා බලමු. P සමාන F බෙදීම ඒ කියන්නේ පීඩනය සමාන අභිලම්බ බලය බෙදීම ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය. මෙතන ඇතිවන පීඩනය අපි හොයමු. අභිලම්බ බලය මෙතන දීලා තියෙනවා නිව්ටන් 30යි කියලා ගානේ දීලා තියෙනවා ඒක. ඊට පස්සේ P A පිස්ටනයේ ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 10යි කියලා. මේක අපිට සුරු කරලා යන්න පුළුවන් 3යි කියලා මේකේ ඒකකයේ විදිහට අපිට දාන්න පුළුවන්. මේ වර්ග සෙන්ටිමීටර ඉහළට ගියාම වර්ග සෙන්ටිමීටරයට වෙනවා. ඒ කියන්නේ මේ 2 ඉහළට ගියාම ඍණ 2 වෙනවා. එතකොට උත්තරය එනවා වර්ග සෙන්ටිමීටරයට නිව්ටන් 3යි කියලා. මේ B පිස්ටනයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 300යි කියලා දීලා තියෙන නිසා අපි මේක මේ වර්ග සෙන්ටිමීටරයට වලින්ම තියාගමු. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහට අපිට සුළු කිරීම වලදී. ඊට පස්සේ අපි මේ විශාල පිස්ටනයට P සමාන F බෙදීම ඒ සමීකරණය ආයි දානවා. මේ මම කලින් කිව්වා මේ මෙතන ඇතිවන පීඩනය මෙහෙට සම්ප්‍රේෂණය වෙලා ගමන් කරලා තමයි මේ විශාල පිස්ටනය මත බලය ඇති වෙන්නේ කියලා.
මේ මූලධර්ම තමයි මේකෙදි භාවිතා කරන්නේ. ඒ වගේම මේ ද්‍රව්‍ය සම්පීඩනය වෙන්නේ නැහැ කියලා මේකෙදි භාවිතා කරනවා. මේ මූලධර්මයක් විදිහට භාවිතා කරනවා. දැන් අපි මේ විශාල පිස්ටනයේ P = F බෙදීමේ සමීකරණය දාලා බලමු. මෙතන ඇතිවන පීඩනය අපි කලින් ගත්ත එක වර්ග සෙන්ටිමීටරයට නිව්ටන් 3යි කියලා මෙතන දානවා. ඊට පස්සේ අභිලම්බ බලය තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ විශාල පිස්ටනය මත යෙදෙන බලය. ඒක කැපිටල් F අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 300යි කියලා දීලා තියෙනවා ගානේ. ඒ කියන්නේ විශාල පිස්ටනයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 300යි. ඊට පස්සේ අපි මේ වර්ග සෙන්ටිමීටර් 300න් දෙපැත්තම ගුණ කරනවා. ඒ කියන්නේ F සමානයි 3 වැඩි කිරීම 300 කියලා අපිට ගන්න පුළුවන්. මේ 3 ඒකක තමයි වර්ග සෙන්ටිමීටර නිව්ටන් කියලා කියන්නේ 300 එකක වර්ග සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වර්ග සෙන්ටිමීටරයට කැපිලා යනවා. එතකොට අපිට උත්තරේ එනවා 900යි නිව්ටන් කියලා. ඒ කියන්නේ මේ කුඩා පිස්ටනය මගින් නිව්ටන් 30ක බලයක් ඇති කරාම මේ විශාල පිස්ටනය මත නිව්ටන් 900ක බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ කුඩා පිස්ටනයෙන් පොඩි බලයක් ඇති කළා අපිට මේ විශාල පිස්ටනය මත විශාල බලයක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ පිස්ටනය මත වාහන තියලා ඒව උස්සන්න පුළුවන්. ඒ විදිහට තමයි ද්‍රවජයකුවේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. මේ විදිහට මේ ද්‍රව දාලිවලා මේ කුඩා පිස්ටනය මත බලයක් ඇති කරාම ද්‍රවජයකුව මගින් මේ විශාල පිස්ටනය මත වාහනේ තියලා ඒ වාහනේ පැත්තක් උස්සන එක තමයි මේ ද්‍රවජයකුවෙන් කරන්නේ. ඒ වගේම තමයි සම්පූර්ණ වාහනේම උස්සන පද්ධති තියෙනවා මේ මූලධර්මයෙන් පාවිච්චි කරලා යොදාගත්ත. ද්‍රව තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය මේ තියෙන රෝධක තැටිය මේක තමයි වාහනේ රෝදයට සෙට් වෙන්නේ. ඊට පස්සේ මේ රෝධක තැටිය දෙපැත්තේ තියෙන රෝධක පළු කියලා දෙකක්. මේ තියෙන කුඩා පිස්ටනය මේ තියෙන විශාල පිස්ටනය. මේ විශාල පිස්ටනය කුඩා පිස්ටනය අතර මේ වගේ කොටස් සවි කරලා තියෙනවා. මේක ඇතුලේ තෙල් තියෙනවා. මේ තියෙන බ්‍රේක් පැඩල් එක මේක තමයි අපි බ්‍රේක් කරනකොට පාගන්නේ. එතකොට මේ බ්‍රේක් පැඩල් එකට බලය යෙදුවාම මේ කුඩා පිස්ටනය මත කුඩා බලයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ද්‍රවය මත පීඩනයක් ඇති වෙනවා. මේ පීඩනය මේ ද්‍රවය ඔස්සේ මේ විශාල පිස්ටනය වෙත ගමන් කරනවා. ඊට පස්සේ මේ විශාල පිස්ටනය මගින් විශාල පිස්ටනය මත විශාල බලයක් ඇති වෙනවා මේ ද්‍රවය මගින්. මොකද මේකදී යොදාගන්නේ මේ කලින් මූලධර්මයම තමයි. මේකේ මම කලින් කතා කළා කුඩා පිස්ටනය මත කුඩා බලයක් යොදලා විශාල පිස්ටනය මත විශාල බලයක් යොදන්න පුළුවන් කියලා. මේකදී වෙන්නේ ඒකම තමයි. ඊට පස්සේ මේ විශාල පිස්ටනය මත විශාල බලයක් යොදුවාම මේ විශාල බලය උපයෝගී කරගෙන මේ රෝධක පළු දෙක රෝධක තැටිය මත එකට හිටිනවා. එතකොට මේ රෝධක තැටියට ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒ කියන්නේ රෝධක තැටියට තවදුරටත් කැරකෙන්න බෑ. එතකොට මේ වාහනේ රෝදෙත් නවතිනවා. ඒක තමයි මේ ද්‍රව තිරිංග පද්ධතියක සිදු වෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් මෙතන පැඩලේ මත කකුල තියලා බ්‍රේක් කරාම මේ කුඩා පිස්ටනය මත බලයක් ඇති වෙලා ඒ බලය නිසා පීඩනයක් ඇති වෙලා ඒක මේ ඔස්සේ සම්ප්‍රේෂණය වෙලා විශාල පිස්ටනය මත විශාල බලයක් ඇති වෙලා එමගින් මේ රෝධක පළු එකට මේ රෝධක තැටිය මත තද වෙනවා. එතකොට තමයි වාහනයේ රෝදය කැරකීම නවතින්නේ. අපි දැන් වායු පීඩනය ගැන කතා කරමු. වායු පීඩනය කියලා කියන්නේ වාතය තුළ හටගන්නා පීඩනයට. මේ වායු පීඩනයේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි වායු අංශවල බර නිසා හටගන්න පීඩනය. වායුගෝලීය පීඩනය කියන්නේ මේකට උදාහරණයක්. ඒ වගේම තමයි සම්පීඩනය කළ වායුව මගින් ඇති කරන පීඩනය. ඒ කියන්නේ මේ පුම්බපු බැලුණයක් අස්සේ ඇති වායුවේ පීඩනය මේකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැන් බලමු වායු පීඩනය ආදර්ශනය කරන විදිය. මේ රූප සටහනේ විදිහට අපි යූ නලයක් අරගෙන යූ නලයේ විද්‍යාගාරවල තියෙනවා. යූ නලය කියන්නේ මේ යූ හැඩති නලවලට මේ යූ නලයක් අරගෙන ඒකට යම්කිසි ද්‍රවයක් පුරවනවා. ඒ ද්‍රවය පිරෙව්වට පස්සේ යූ නලයේ ද්‍රව මට්ටම මෙන්න මේ වගේ එක සමාන මට්ටමක තමයි තියෙන්නේ. මේ ස්ථාන දෙකට අපිට XY කියලා දාගන්නවා. මේ එක සමාන මට්ටමක තියෙන ද්‍රවයක එක මට්ටමේ පීඩන සමාන හින්දා මොකද මේ අවස්ථා දෙකේදීම ද්‍රවයට බලපාන්නේ වායුගෝලීය පීඩනය. වෙන මොකුත් ද්‍රව කන්දන් එහෙම උඩ නැති හින්දා වායුගෝලීය පීඩනය තමයි මේ අවස්ථාවේදී මේ මට්ටම් දෙකටම බලපාන්නේ. ඒ හින්දා මේ මට්ටම් දෙක එක මට්ටමක තමයි පිහිටන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ යූ නලයේ එක මේ පැත්තකට බැලුම් බෝලයක් සවි කරනවා. ඒක සවි කරද්දී මේ බැලුම් බෝලය මෙතන කට ගැට ගහලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු කොටස තමයි මේ යූ නලයේ එක පැත්තකට සවි කරන්නේ. ඒ අවස්ථාවේදීත් අපිට දැක ගන්න පුළුවන් මේ ද්‍රව මට්ටම් එකම මට්ටමේ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේ ගැටේ ලෙහෙනවා. මේ ගැටේ ලෙහුවට පස්සේ මේ බැලුම් බෝලයේ ඇස්සේ තියෙන වායු ටික මෙහෙම මේ ද්‍රව මේක යූ නලය ඇතුළට එනවා. එතකොට මේ බැලුම් බෝලයේ ඇතුළේ වායුව ගොඩක් හිර වෙලා පීඩනයකින් තියෙන්නේ.
එතකොට මේ කට ඇරිය ගමන්ම මේ වාතය ටික මේ යෝනලය ඇතුළට ගමන් කරනවා. එතකොට මේ මෙතන තිබෙන මේ ද්‍රව මට්ටම මේ මට්ටම දක්වා පහත බහිනවා. කියන්නේ මේ කැපිටල් M කියලා දාලා තියෙන මේ මට්ටම දක්වා පහත බහිනවා. ඊට පස්සේ මේ දැන් ද්‍රවයක් සම්පීඩනය වෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. එතකොට මේ ද්‍රව ටික මේ පැත්තෙන් ගිහින් ඉවරලා මේ මට්ටමනේ දැන් මේ y මට්ටම මේකනේ. මේ මට්ටමට වඩා ඉහළ යනවා. ඒ කියන්නේ මේ පහළ ගිය මට්ටමට සමාන ප්‍රමාණයක් මේ පැත්තෙන් ඉහළ යනවා. එතකොට මෙතන මේ කැපිටල් M කියලා ලකුණු කරලා තියෙන මට්ටමේම තියෙන අනිත් ලක්ෂය තමයි කැපිටල් N කියලා කියන්නේ මෙතන. එතකොට මේ කැපිටල් M තමයි මේ ද්‍රවයේ තියෙන මට්ටම මේ යූනලයේ මේ සයිඩ් එකේ. එතකොට මේ පැත්තේ කැපිටල් N කියන මට්ටමට වඩා ඉහළින් ද්‍රව කඳක් තියෙනවා. මේ ද්‍රව කඳේ උස අපි සිම්පල් H විදියට ගන්නවා. මේ පැත්තේ මෙන්න මේ පෘෂ්ඨයට බලපාන පීඩනය තමයි වායුගෝලීය පීඩනය. ඒක අපි ϕ කියලා ගන්නවා. සාමාන්‍ය වායුගෝලීය පීඩනය අපි ලකුණු කරන්නේ ϕ කියලා. එතකොට මෙන්න මෙතනට බලපාන පීඩනය තමයි වායුගෝලීය පීඩනය. මෙන්න මෙතන N. ඒ කියන්නේ මේ N කියන ස්ථානයට බලපාන වායුගෝලීය පීඩනයයි මේ H උස ද්‍රව කඳේ පීඩනයයි. ඒ වගේම තමයි මෙතන කැපිටල් M කියලා කියන්නේ මෙතන තියෙන ද්‍රව මට්ටම මේ කලින් තිබෙ X මට්ටමට වඩා පහතින් තමයි තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේ පීඩනය අපි P1 කියලා ගත්තොත් එහෙම මේක අපිට හොයන්න පුළුවන්. මේ පැත්තේ සයිඩ් එකේ තියෙන පීඩනය හොයලා මේක අපිට හොයන්න පුළුවන්. මොකද මේ M හා N කියන ස්ථාන දෙකේම පීඩන එක හා සමානයි. මොකද අපි කලින් කිව්වා ද්‍රවයක එක මට්ටමේ පීඩන සමානයි කියලා. එතකොට මේ N ස්ථානයේ පීඩනය හොයාගත්තොත් අපිට පුළුවන් මේ M ස්ථානයේ පීඩනය හොයන්න. ඒ කියන්නේ M ස්ථානයේ පීඩනය තමයි මේ P1 කියලා කියන්නේ. එතකොට අපි බලමු N ස්ථානයේ පීඩනය හොයන විදිය. N ස්ථානයේ පීඩනය හොයන්න අපි ගන්නේ වායුගෝලීය පීඩනයට මේ H උස් ද්‍රව කඳේ පීඩනය එකතු කරනවා. N ලක්ෂයේ පීඩනය හොයමු. N ලක්ෂයේ පීඩනය සමාන H උස් ද්‍රව කඳේ උස මගින් ඇති කරන පීඩනය ධන වායුගෝලීය පීඩනය. ඒ කියන්නේ ϕ. එතකොට N ලක්ෂයේ පීඩනය Pn කියලා ගත්තොත් H ρg ධන ϕ. මෙතන P1 සමානයි Pn කියලා අපිට ගන්න පුළුවන්. මොකද ද්‍රවයක එක මට්ටමේ පීඩන සමාන හින්දා. මෙතන මේ P1 කියලා ගත්තේ අපි මෙන්න මෙතනට Pn කියලා ගත්තේ මෙන්න මෙතනට. ඒ කියන්නේ මේක මට්ටමේ පීඩන සමාන හින්දා අපිට මේක P1 සමානයි Pn විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට P1 අගය හොයන්න පුළුවන්. P1 සමානයි මේ Pn ගේ අගය මෙන්න මේකනේ. එතකොට P1 සමානයි H ρg ධන ϕ කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්ථානයේ පීඩනය තමයි H ρg ධන ϕ කියලා එන්නේ. මෙන්න මේ ස්ථානයේ පීඩනයත් H ρg ධන ϕ කියලා එනවා. මෙන්න මෙතන පීඩනය තමයි අපි අවසානයේ හොයන්නේ. හොයලා උත්තරේ ගන්න මෙන්න මේ ස්ථානයේ පීඩනයට. එතකොට එතන පීඩනය තමයි H ρg ධන ϕ කියලා එන්නේ. දැන් අපි වායුගෝලීය පීඩනය ගැන කතා කරමු. වායුගෝලීය පීඩනය කියලා කියන්නේ පෘථිවි වායුගෝලය මගින් ඇති කරන පීඩනයට. අපි බලමු මේක කොහොමද ආදර්ශනය කරන්න කියලා. ඔයාලා දන්නවා රෝගියෙකුට සේලයින් දෙද්දී රෝගියාගේ ඇඳ ගාව ඉහළින් ඒ සේලයින් බෝතලේ එල්ලලා තියෙනවා. මේ සේලයින් ටික එන්න රෝගියාගේ ඇඟ ඇතුළට ගමන් කරද්දී මේ බෝතලේ සේලයින් ඉවර වෙනවනේ. එතකොට මේ බෝතලේ ඇතුළේ රික්තයක් ඇති වෙනවා. එතකොට මේ රික්තයක් තුල වායු පීඩනය ඉතාමත්ම අවම නිසා පිටත ක්‍රියාත්මක වෙන වායුගෝලීය පීඩනය වැඩි වෙන එකට වඩා. එතකොට මේ වායුගෝලීය පීඩනය මගින් ඇති කරන බලය මගින් මේ සේලයින් බෝතලේ එන්න අකුලනවා. නමුත් මේ බෝතලයේ ඇස්සේ සේලයින් තියෙද්දී වායුගෝලීය පීඩනයට බෑ මේ බෝතලේ අකුලන්න. මොකද මේ සේලයින් දීර්ය මගිනුත් ඒ වායුගෝලීය පීඩනයට ප්‍රතිවිරුද්ධව තවත් පීඩනයක් ඇති කරලා ඒ බල දෙක තුලිත කරනවා. නමුත් මේ රික්තයක් තියෙන අවස්ථාවේදී වායුගෝලීය පීඩනය නිසා ඇතිවන බලය තමයි ගොඩක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මේ සේලයින් බෝතලේ ඇකිලෙනවා. දෙවෙනි උදාහරණය විදිහට අපිට ගන්න පුළුවන් මේ රූප සටහනේ විදිහට කප්පයක් අරගෙන ඒකට වතුර පුරවලා ඒකට උඩින් කාඩ්බෝඩ් තහඩුවක් තියෙනවා. ඊට පස්සේ මේ කාඩ්බෝඩ් තහඩුවත් එක්ක කප් එක එකපාරටම අනිත් පැත්ත හරවනවා. එතකොට ඔයාලට දැක ගන්න පුළුවන් මේ රූප සටහනේ විදිහට කාඩ්බෝඩ් කෑල්ලේ කප් එකට ඇලිලා තියෙනවා වගේ තියෙනවා. මේක මේ විදිහට සිද්ධ වෙන්නේ ජලය මගින් පහළට ඇති කරන බලය වායුගෝලීය පීඩනය නිසා ඉහළට ඇතිවන බලයට වඩා අඩු නිසා. දැන් අපි වායුගෝලීය පීඩනය මයින් උපකරණ ගැන කතා කරමු. ඔයාලට මේ පාඩමේදී උපකරණ දෙකක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි රසදිය වායු පීඩන මානය. දෙවෙනි එක තමයි නිර්ද්‍රව වායු පීඩන මානය. අපි දැන් මුලින්ම බලමු රසදිය වායු පීඩන මානය ගැන. රසදිය වායු පීඩන මානය මේ ද්‍රෝණිකාව තුළ රසදිය තමයි පුරවලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ වීදුරු නලයක් අරගෙන අපි ඒක අස්සට සම්පූර්ණයෙන් මේ විදිහට රසදිය පුරවලා ඒක මේ විදිහට මේ ද්‍රෝණිකාව තුළ ඇල කරලා තියලා හිමිසලේ කෙලින් කරලා තමයි මේ තත්ත්වයට අරගෙන එන්නේ.
මේ වීදුරු නළයට සවිකල පරිමාණයක් සවිකල තියෙනවා. ඒකටම ආධාරකයක් සවිකල තියෙනවා. ඒකෙන් තමයි මේ වීදුරු නළයේ බැලන්ස් එකේ තියාගන්නේ. මේකදී අපි යම්කිසි ස්ථානයක වායුගෝලීය පීඩනය මයින්නවා නම් කරන්නේ මේ රසදිය වායුගෝලීය පීඩන මානය එතනින් ගිහින් තියෙනවා. එතකොට මෙන්න මේ ස්ථානවල පීඩන සමානයිනේ. මොකද මේ එකම ද්‍රව මට්ටමක තියෙන මේ එකම ද්‍රවයක තියෙන එකම මට්ටමේ තියෙන පීඩන සමානයි කියලා ඔයාලා දන්නවා. මේ අවස්ථා තුනක්නේ එකම මට්ටමේ තමයි තියෙන්නේ. එකම ද්‍රවයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ අවස්ථා තුනේ පීඩන සමාන හින්දා මේ y හා z වලට දැනෙන වායුගෝලීය පීඩනයනේ. ඒ ස්ථානයේ තියෙන වායුගෝලීය පීඩනය තමයි මේ y හා z වගේ ස්ථාන වලට දැනෙන්නේ. එතකොට මේ x ස්ථානයට දැනෙනෙත් මේ වායුගෝලීය පීඩනයම තමයි. ඒ වුණාට අපිට මේ x ස්ථානයට දැනෙන පීඩනය වෙන ආකාරයකට හොයන්න පුළුවන්. මේ ඉහළ ගිහින් තියෙන රසදිය මට්ටමේ පීඩනය. ඒ කියන්නේ මේ රසදිය හින්දා ඇතිවන පීඩනය මේ x ස්ථානයේ පීඩනයට සමානයි. එතකොට මේ ඉහළ ගිහින් තියෙන රසදිය මට්ටමේ පීඩනය ගන්න නම් මේ දුර අපි මේ පරිමාණයෙන් මැන ගන්නවා. මේක අපි සිම්පල් h කියලා ගත්තොත් එහෙම අපි යම්කිසි ස්ථානයක පීඩනය මයින්නවා නම් වායුගෝලීය පීඩනය මයින්නවා නම් මේ අගේ ගණනය කරගන්න ඕනේ. මේක අපි දැනට h කියලා ගමු. ඊට පස්සේ මෙතන මේ සිම්පල් x වල පීඩනය ගත්ත හැකි අපිට මේ h rho g ඔයාලා දන්නවා මේ ද්‍රවයක් මගින් නැති ගන්න පීඩනය h rho g මගින් තමයි ගන්නෙ. මෙතන මේ තියෙන රසදිය හින්දා rho ඒ කියන්නේ ඝනත්වයට අපි ගන්න රසදිය වල ඝනත්වය g ගුරුත්වාකර්ෂණය ඔයාලා දන්නවා 10යි කියලා. එතකොට අපි මේ රසදිය වායු පීඩන මානයකින් වායුගෝලීය පීඩනය ගන්නකොට කරන්නේ මේ ස්ථානයේ උස බලලා ඒකෙන් h rho g ගණනය කරලා තමයි වායුගෝලීය පීඩනය ගන්නෙ. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 76ක් තමයි වෙන්නේ. එතකොට අපි මේක මේ 76 කියලා කියන්නේ මේ h වල අගය. h වල අගය තමයි 76 කියලා කියන්නේ. අපි මේ p සමාන h rho g කියන සමීකරණයට මේක ආදිශ්‍ය කරලා බලමු. එතකොට සාමාන්‍ය මුහුදු මට්ටමේ තියෙන පීඩනය අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට මානෙන් ගන්න සෙන්ටිමීටර වලින් හින්දා අපි ඒක මීටර කරන්න 76 cm බෙදන්න ඕනි. ඊට පස්සේ ඒ ගුණ කරන්න ඕනි rho. ඒ කියන්නේ රසදිය වල ඝනත්වය 13600යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. g කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය අගය තමයි තප්පර වර්ගයට මීටර 10 කියලා කියන්නේ. මේක සුළු කරාම අපිට උත්තරය එනවා 1,3360යි පැස්කල් කියලා. පීඩනයේ හින්දා ඒකේ ඒකකය තමයි පැස්කල් කියලා කියන්නේ. මේ කියන්නේ මුහුදු මට්ටමේදී සාමාන්‍ය වායුගෝලීය පීඩනය මෙන්න මේ වගේ අගයක් ගන්නවා. මෙතන රසදිය යොදාගත්තේ ඇයි කියලා අපි බලමු. ඔයාලා හිතන්න මේ පීඩන මානයේද ජලය ගත්තා කියලා. එතකොට මෙන්න මේ වගේ පීඩනයක් ඇති කරන්න නම් අපි ජලය කොච්චර උස ප්‍රමාණයක් ඕනද කියලා බලමු. පීඩනය මේ අපි කලින් ගත්ත අගයම තමයි මෙතන දාලා තියෙන්නේ. සමානයි h ජල කඳේ උස වැඩි කිරීම ජලයේ ඝනත්වය ඔයාලා දන්නවා 1000යි කියලා. වැඩි කිරීම ගුරුත්වාකර්ෂණය 10යි. ඊට පස්සේ මේකේ බෙදනවා මේ පැත්ත. මේ පැත්ත බෙදනවා එකකින්. එතකොට අපිට h සමානයි 1,3360 බෙදීම 1000 වැඩි කිරීම 10යි කියලා ගන්න පුළුවන්. මේ h තනි කරගන්න එක තමයි මෙතන කරන්නේ. ඊට පස්සේ අපිට මේක සුළු කරාම උත්තරය එනවා මීටර 10.336යි කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මීටර 10ක විතර දිග වීදුරු නළයක් ඕනේ මේ ජලය යොදාගෙන මේ වායු පීඩනය මයින්වන. ඒ හින්දා තමයි අපි මේ වැඩි ඝනත්වයක් සහිත රසදිය මේ සඳහා යොදාගන්නේ. මේ ඊළඟ වායු පීඩනය මයින් උපකරණය තමයි නිර්ද්‍රව වායු පීඩන මානය කියලා කියන්නේ. මේ රූප සටහනේ දක්වලා තියෙන නිර්ද්‍රව වායු පීඩන මානය ඔයාලා දන්නවා රසදිය වායු පීඩන මානයක භාවිතා කරද්දී එහෙම රැගෙන යන්න අමාරුයි. ඒ වගේම තමයි සැලසුම් කරන්න අමාරුයි. බැලුමක් වගේ ස්ථානයක එහෙම පාවිච්චි කරන්නත් බෑ. ඒක මොකද රසදියනේ තියෙන අහක යන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ නිර්ද්‍රව වායු පීඩන මානයේ ඒ අපහසුතා මගහැරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ කුටු එළියක් ඇතුළත වාතයේ අඩක් විරවපු බැලුණයක් තියෙනවා. ලෝහ බැලුණයක් ඒක. ඊට පස්සේ මේ වගේ ආදල් දෙකකට තමයි ඒක සවි කරලා තියෙන්නේ. මෙතන මේ දුන්න තියෙනවා. මේ දුන්නට මේ වගේ ලීවරයක් සවි කරලා තියෙනවා. ඒකට නූලකින් මේ වගේ ස්ප්‍රින් එකක් සවි කරලා තියෙනවා. මේ ස්ප්‍රින් එකට දර්ශකයක් සවි කරලා තියෙනවා. මේ දර්ශකයේ පරිමාණය තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. මෙතනදී වායු පීඩනය හොයනවා නම් ඔයාලා හිතන්න මේ වායු පීඩනය එකපාරටම වැඩි වුණා කියලා. එතකොට මේ බැලුණය ඇකිලෙනවා. මොකද මේකස්සේ තියෙන පීඩනයට වඩා එළියේ තියෙන වායුගෝලීය පීඩනය වැඩි. එතකොට මේ බැලුණය ඇකිලෙනවා. මේ බැලුණය ඇකිලෙනකොට මේ කෑල්ල පාත් වෙනවා. එතකොට මේකත් පාත් වෙලා
මේ ස්ප්‍රින් එක කැරකෙනවා. මේ ඔස්සේ ගිහිල්ලා මේ ස්ප්‍රින් එක කැරකෙනවා. ස්ප්‍රින් එක කැරකෙනකොට මේ දර්ශකයත් එහාට මෙහාට කැරකෙනවා. එන්න එතකොට අපිට මේ පරිමාණයෙන් මේකේ පාඨාංකය කියව ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී වායුගෝලීය පීඩනය අපිට දැනගන්න පුළුවන්. මේ ආකාරයට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය අඩු වුණොත් එහෙම මේක ඇතුලේ තියෙන වායුවේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා වැඩි නිසා මේ බැලුනේ පිම්බෙනවා. මේකෙදිත් අර කලින් විදිහටම තමයි මේ ඔස්සේ ගිහිල්ලා මේ දර්ශකය අනිත් පැත්තට කරකිනවා. එතකොට මේකේ ඒ අවස්ථාවේදීත් වායුගෝලීය පීඩනය අපිට මැනගන්න පුළුවන්. අපි දැන් කතා කරමු එදිනදා ජීවිතයේදී වායුගෝලීය පීඩනය යොදා ගන්න අවස්ථා ගැන. පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් බටය භාවිතයෙන් බිම බොන එක. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට මේ බටේට මුඛය තියලා ඒක අදිද්දී ඒ බටය ඇතුලේ තියෙන වායුව ඉහළ මුඛය තුළට ඇදලා ගිහිල්ලා ඒ බටය ඇතුලේ වායු පීඩනය ඉතාමත්ම අවම වෙනවා. නමුත් මේ බීම පෘෂ්ඨය මත ඉහළින් වායුගෝලීය පීඩනය බලපාන හින්දා අර බටය ඇතුලේ පීඩනයට වඩා මේ පීඩනය ඉතාමත්ම වැඩි හින්දා අර බීම ටික ඒ බටය දිගේ ඉහළට ගමන් කරලා මුඛය වෙත ළඟා වෙනවා. අපිට ඊළඟ උදාහරණ විදිහට ගන්න පුළුවන් රබර් චූෂක අලුවේ ක්‍රියාව. චූෂක අලුව කියලා කියන්නේ ඔය වීදුරු පෘෂ්ඨවල එහෙම එක එක විසිතුරු භාණ්ඩ එහෙම එල්ලලා තියන්න කීටක් එහෙම එල්ලලා තියන්න ඔය තියෙන රබර් කෑල්ලට මේ රූප සටහනෙත් ඒක දක්වලා තියෙනවා. මේකෙදි වෙන්නේ මේ චූෂක අලුව තියලා වීදුරුවට තද කරද්දී ඒ වීදුරුවයි චූෂක අලුවයි අතර තියෙන වායු ටික එළියට ගමන් කරනවා. එතකොට මේ චූෂක අලුවයි වීදුරුවයි අතර තියෙන වායු ඉතාමත්ම අවම හින්දා ඒක තුළ තියෙන වායු පීඩනය ඉතාමත්ම අඩු වෙනවා. ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය ඊට වඩා බලවත්නේ. වායුගෝලීය පීඩනය සාමාන්‍යයෙන් අර ඇතුලේ තියෙන අඩු පීඩනයට වඩා වැඩි. එතකොට මේ වායුගෝලීය පීඩනය නිසා ඇතිවන බලයෙන් චූෂක අලුවේ වීදුරු පෘෂ්ඨයටම ඇලිලා තියෙනවා. සයිෆන් එක ක්‍රියාවන් මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට ඉහළ ස්ථානයක තියෙන භාජනයක තියෙන වතුර ටිකක් පහළ ස්ථානයක තියෙන භාජනයකට අරගෙන එද්දී මේ විදිහට බටයක් දාලා ඒ බටය ඉහළ ස්ථානයේ තියෙන භාජනය ඇතුළට දානයි වතුර අස්සට දානවා. එතකොට ඒ ද්‍රව පෘෂ්ඨය මත ක්‍රියාත්මක වෙන වායුගෝලීය පීඩනය නිසා අර ද්‍රව ටිකේ බටේ දිගේ අර පහළ භාජනය දක්වා ගමන් කරනවා. මේකම තමයි සිලින්ඩර් එක ද්‍රව පුරවද්දී සිද්ධ වෙන්නේ. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට සිලින්ඩරේ කටුව ඒ ද්‍රවය අදාළ ද්‍රවය තුළට දාලා ඒ සිලින්ඩරේ ඉහළට අදින කොටස ඉහළට අදිද්දී සිලින්ඩරේ තුල තියෙන වායු පීඩනය ඉතාමත්ම අවම වෙනවා. මේ ද්‍රව පෘෂ්ඨය මත වායුගෝලීය පීඩනය ක්‍රියාත්මක වෙන හින්දා මේ එතන පීඩනය වැඩි නේ අර ඇතුලේ තියෙන අඩු පීඩනයට වඩා ඒ හින්දා මේ ද්‍රව ටික සිලින්ඩරේ තුලට ගමන් කරනවා. ඊළඟට අපි උඩුකුරු තෙරපුම ගැන කතා කරමු. කිසියම් වස්තුවක් තරලයක් තුළ ගිල්ලා තියෙද්දී ඒ තරලය මගින් ඒ වස්තුව මත උඩු අතට බලයක් ඇති කරනවා. මෙන්න මේ බලයට තමයි අපි උඩුකුරු තෙරපුම බලය කියලා කියන්නේ. අපි බලමු දැන් උඩුකුරු තෙරපුම ආදර්ශනය කරන විදිය. අපි ඒකට පොඩි ක්‍රියාකාරකමක් කරමු. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට දුණු තරාදියක කිසියම් වස්තුවක් එල්ලලා ඒ වස්තුවේ බර අපි සටහන් කරගන්නවා. අපි හිතමු මේක නිව්ටන් 10යි කියලා. ඒක තමයි මේ ඒ අවස්ථාවේදී දක්වලා තියෙන්නේ. ඊට පස්සේ අපි දුණු තරාදියේ එල්ලලා තියෙන වස්තුව පහළට අදිනවා ටිකක්. එතකොට ඒ අවස්ථාවේදී දුණු තරාදියේ පාඨාංකය අපිට කියව ගන්න පුළුවන් කලින් අවස්ථාවට වඩා වැඩි කියලා. අපි හිතමු මේක නිව්ටන් 12ක් විතර කියලා. ඊට පස්සේ ආයි නැවතත් අපි කරන්නේ අර වස්තුව තිබ්බ පිටුපටම තියලා නැවතත් ඒ වස්තුව මත ඉහළට බලයක් ඇති කරනවා. එතකොට දුණු තරාදියේ පාඨාංකය අපිට පේනවා ඒ වස්තුවේ බරට වඩා අඩුයි කියලා. අපි හිතමු මේක නිව්ටන් 8ක් විතර කියලා. මේ විදිහට වස්තුව පහළට අදිද්දී වැඩි බරකුත් වස්තුව ඉහළට මේ තල්ලු කරද්දී අඩු බරකුත් තමයි පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ දී අවස්ථාවේ විදියට භාජනයකට වතුර පුරවලා ඒ වස්තුව භාජනය ඇතුළට දානවා. අපි ඒ අවස්ථාවේදී වග බලා ගන්න ඕනේ භාජනයේ පතුලයි වස්තුවයි ස්පර්ශ නොවන ආකාරයට තබා ගන්න. ඊට පස්සේ අපි මේ දී අවස්ථාවේදී දුණු තරාදියේ පාඨාංකය කියව ගන්නවා. ඒක අපිට එන්නේ අර වස්තුවේ බරට වඩා අඩු වගයක්. ඒ කියන්නේ නිව්ටන් 8ක් 7ක් විතර. ඒ කියන්නේ C අවස්ථාවේදී අපි වස්තුව මත ඉහළට බලයක් යොදව නිසා ඇතිවන දුණු තරාදියේ පාඨාංකය වගේ අගයක් තමයි එන්නේ. ඒ කියන්නේ මේ D අවස්ථාවේදී C අවස්ථාවේදී වගේම වස්තුව මත ඉහළට බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙන්න මේ බලයට තමයි අපි උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. ඒ කියන්නේ ද්‍රව්‍යයක් තුළ ගිල්වීම නිසා වස්තුව මත ඉහළට ඇතිවෙන බලයට තමයි මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. දැන් අපි ආකිමිඩීස් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා බලමු. ආකිමිඩීස් කියන විද්‍යාඥයා තමයි මේ මූලධර්මය ඉදිරිපත් කළේ. මේකෙන් කියවෙන්නේ නිශ්චල සමජාතීය තරලයක් තුළ
කිසියම් වස්තුවක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ගිල්වීමේදී විස්ථාපනය වන්නා වූ තරල පරිමාවයේ බර යෙදළ උඩුකුරු තෙරපුම් බලයට විශාලත්වයෙන් සමාන වේ කියලා. ඒ කියන්නේ මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට AB අවස්ථා දෙක හැර CD අවස්ථා, ඒ කියන්නේ වස්තුව පූර්ණ වශයෙන් හරි අර්ධ වශයෙන් හරි ද්‍රවය තුළ ගිලිලා තියෙන අවස්ථාවලදී වස්තුව දාපු නිසා ඒ ද්‍රවය ඉහළ ගිය ප්‍රමාණය හරි ඒ ද්‍රවය පිටතට ගියපු ප්‍රමාණය හරි ඒ ප්‍රමාණවල බර වස්තුව මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියන එක. කරන්නේ මෙන්න මේ ආකාරයට වස්තුව ජලය තුළ ගිල්වන එක. ඊට පස්සේ අපි මේ විස්ථාපිත ජල පරමාවත් එක්ක තියෙන මේ බීකරේ බර කිරා ගන්නවා. ඒක අපි හිතමු නිව්ටන් 1.9ක් විදිහට ආවා කියලා. එතකොට මේ විස්ථාපිත තරල පරිමාවේ බර විතරක් ගන්න නම් අපි මේ බීකරේ බර අඩු කරන්න ඕනේ. එතකොට අපිට මේ 1.9න් බීකරේ බර 1.3 අඩු කරාම අපිට උත්තරය එනවා නිව්ටන් 0.6යි කියලා. මේ 0.6 කියන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර. ඒ වගේම තමයි අපිට මෙතන මේ දුරතරාදී පාඨාංකය ඇවිල්ලා තියෙන්නේ නිව්ටන් 1යි කියලා අපි හිතමු. අපිට වස්තුවේ බර විදිහට ආවේ මුලින් ආවේ නිව්ටන් 1.6 විදිහටනේ අපි ගත්තේ. එතකොට මේ නිව්ටන් 1යි නිව්ටන් 1.6 අතර වෙනසක් තියෙනවානේ. එතකොට නිව්ටන් 1.6යි නිව්ටන් 1ක් අඩු කරාම අපි දන්නවා 0.6යි කියලා. ඒ කියන්නේ මේ වස්තුව මත නිව්ටන් 0.6ක බලයක් ඉහළට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ පාඨාංකය අඩු වෙලා මෙතන පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මේ වස්තුව මත යම්කිසි නිව්ටන් 0.6ක බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට තමයි මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. ඔයාලට පැහැදිලි නම් මේ නිව්ටන් 0.6යි මේ නිව්ටන් 0.6යි සමානයි කියලා. ඒ කියන්නේ මේ විස්ථාපිත තරල පරිමාවේ බර උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියලා අපිට මේකෙනොත් පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපි මේ D අවස්ථාව සැලකුමු. මේකෙදිත් කලින් විදිහටම තමයි පාඨාංක එන්නේ. මොකද මේ වස්තුව මේ මෙතනින් ඉඳන් මේ අවස්ථාවට ගිල්ලුවා කියලා වෙලා කිසි තරල පරිමාවක් ස්ථාපනය වෙන්නේ නැහැ. අපි ඒකත් බලමු. මෙතන පාඨාංකය නිව්ටන් 1යි කියලා එන්නේ. මෙතන මේ බීකරේ බර එනවා අපිට නිව්ටන් 1.9ක් කියලා. බීකරේ විස්ථාපිත තරල පරිමාවේ බර ගත්තාම අපිට ඒකත් ගණනය කරන්න පුළුවන් කලින් විදිහටම නිව්ටන් 0.6යි කියලා. ඊට පස්සේ මේ දුරතරාදී පාඨාංක අතර වෙනසෙන් අපිට ගන්න පුළුවන් මේ නිව්ටන් 0.6ක බලයක් ඉහළට ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට එන්නේ බලයට තමයි මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. එතකොට මේ නිව්ටන් 0.6යි මේ අවස්ථාවේදී අපි මේ නිව්ටන් 0.6යි සමානයි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලයට සමානයි. කරන්නේ මෙන්න මේ ආකාරයට වස්තුව ජලය තුළ ගිල්වන එක. ඊට පස්සේ අපි මේ විස්ථාපිත ජල පරිමාවත් එක්ක තියෙන මේ බීකරේ බර කිරා ගන්නවා. ඒක අපි හිතමු නිව්ටන් 1.9ක් විදිහට ආවා කියලා. එතකොට මේ විස්ථාපිත තරල පරිමාවේ බර විතරක් ගන්න නම් අපි මේ බීකරේ බර අඩු කරන්න ඕනේ. එතකොට අපිට මේ 1.9න් බීකරේ බර 1.3 අඩු කරාම අපිට උත්තරය එනවා නිව්ටන් 0.6යි කියලා. මේ 0.6 කියන්නේ විස්ථාපිත තරල පරිමාවේ බර. ඒ වගේම තමයි අපිට මෙතන මේ දුරතරාදී පාඨාංකය ඇවිල්ලා තියෙන්නේ නිව්ටන් 1යි කියලා අපි හිතමු. අපිට වස්තුවේ බර විදිහට ආවේ මුලින් ආවේ නිව්ටන් 1.6 විදිහටනේ අපි ගත්තේ. එතකොට මේ නිව්ටන් 1යි නිව්ටන් 1.6යි අතර වෙනසක් තියෙනවානේ. එතකොට නිව්ටන් 1.6යි නිව්ටන් 1ක් අඩු කරාම අපි දන්නවා 0.6යි කියලා. ඒ කියන්නේ මේ වස්තුව මත නිව්ටන් 0.6ක බලයක් ඉහළට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ පාඨාංකය අඩු වෙලා මෙතන පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මේ වස්තුව මත යම්කිසි නිව්ටන් 0.6ක බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට තමයි මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. ඔයාලට පැහැදිලි නම් මේ නිව්ටන් 0.6යි මේ නිව්ටන් 0.6යි සමානයි කියලා. ඒ කියන්නේ මේ විස්ථාපිත තරල පරිමාවේ බර උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියලා අපිට මේකෙනොත් පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපි මේ D අවස්ථාව සැලකුමු. මේකෙදිත් කලින් විදිහටම තමයි පාඨාංක එන්නේ. මොකද මේ වස්තුව මේ මෙතනින් ඉඳන් මේ අවස්ථාවට ගිල්ලුවා කියලා වෙලා කිසි තරල පරිමාවක් ස්ථාපනය වෙන්නේ නැහැ. අපි ඒකත් බලමු. මෙතන පාඨාංකය නිව්ටන් 1යි කියලා එන්නේ. මෙතන මේ බීකරේ බර එනවා අපිට නිව්ටන් 1.9ක් කියලා. බීකරේ විස්ථාපිත තරල පරිමාවේ බර ගත්තාම අපිට ඒකත් ගණනය කරන්න පුළුවන් කලින් විදිහටම නිව්ටන් 0.6යි කියලා. ඊට පස්සේ මේ දුරතරාදී පාඨාංක අතර වෙනසෙන් අපිට ගන්න පුළුවන් මේ නිව්ටන් 0.6ක බලයක් ඉහළට ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට එන්නේ බලයට තමයි මේ උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. එතකොට මේ නිව්ටන් 0.6යි මේ අවස්ථාවේදී අපි මේ නිව්ටන් 0.6යි සමානයි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලයට සමානයි. අපි මේක දැන් සාරාංශයක් විදියට ගත්තොත් පළවෙනි අවස්ථාව ඝනකයේ ජල පෘෂ්ඨයට ආසන්නයේ ඇති අවස්ථාව. ඒ අවස්ථාවේදී දුරතරාදී පාඨාංකය ඒ වස්තුවේ බරට සමානයි. ඒ කියන්නේ නිව්ටන් 1.6ක්. ඊට පස්සේ විස්ථාපිත ජලය සහිත බීකරයේ බර
මේ ගණකය ජලය තුළ ගිලුනේ නැති හින්දා කිසිම ද්‍රව ප්‍රමාණයක් විස්ථාපනය වුන්නේ නැහැ. ඒ හින්දා මේ විස්ථාපිත ජලය සහිත බීකරයේ බරට එන්නේ බීකරයේ බරම විතරයි. ජලයේ කිසිම ප්‍රමාණයක් ඇතුළු වෙලා නැහැ. එතකොට නිව්ටන් 1.3ක් කියලා එන්නේ. ඊට පස්සේ උඩුකුරු තෙරපුම් බලයක් ඇති වෙන්න අපි ඒ වස්තුව ද්‍රවය තුළ ගිල්ලුවේ නැහැනේ මේ අවස්ථාවේදී. ඒ හින්දා උඩුකුරු තෙරපුම් බලය බිඳුවයි. විස්ථාපිත ජල පරිමාණයේ බරත් බිඳුවයි. දැන් අපි දෙවෙනි අවස්ථාව බලමු. එකකින් කියන්නේ ඝනකයේ හැලස් ජලයේ ගිලී ඇති අවස්ථාව. දුරතරාදී පාඨාංකයේ අවස්ථාවේදී අපිට එන්නේ නිව්ටන් 1.3යි කියලා. මේක වස්තුවේ බරට වඩා අඩු වගයක්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී යම්කිසි උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. විස්ථාපිත ජලය සහිත බීකරයේ බරට එන්නේ නිව්ටන් 1.6ක් කියලා. උඩුකුරු තෙරපුම අපි දුරතරාදී පාඨාංකය වලින් ගත්තොත් එහෙම වස්තුවේ බරෙන් මේ දැන් තියෙන දුරතරාදී පාඨාංකය අඩු කරනවා. එතකොට අපිට දුරතරාදී මගෙන් මේ උඩුකුරු තෙරපුම් බලය ගණනය කරන්න පුළුවන් 1.6 ඍණ 1.3 කියලා අපිට උත්තරය එනවා 0.3යි කියලා. ඊට පස්සේ මේ විස්ථාපිත ජල පරිමාණයේ බරත් අපිට ගන්න පුළුවන්. දැන් බීකරයේ බර 1.6න් අඩු කරන්න ඕනි කලින් බීකරයේ බර. එතකොට 1.3ක් අඩු කරනවා. එතකොට 1.6 ඍණ 1.3 සමානයි 0.3යි කියලා අපිට එනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම් බලයයි විස්ථාපිත ජල පරිමාණයේ බරයි සමානයි. දැන් අපි බලමු තුන්වෙනි අවස්ථාව. ඝනකයේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී ජල පෘෂ්ඨයට ආසන්නව පවතින අවස්ථාව. මේ අවස්ථාවේදී දුරතරාදී පාඨාංකය නිව්ටන් 1යි. විස්ථාපිත ජලය සහිත බීකරයේ බර නිව්ටන් 1.9යි කියලා එන්නේ. ඒ වගේම තමයි උඩුකුරු තෙරපුම් බලය අපිට දුරතරාදී පාඨාංකය වලින් ගණනය කරන්න පුළුවන්. වස්තුවේ බරෙන් මේ දැන් තියෙන දුරතරාදී පාඨාංකය අඩු කරනවා කලින් විදිහටම 1.6 ඍණ 1 සමානයි 0.6යි කියලා තමයි අපිට උඩුකුරු තෙරපුම් බලය එන්නේ. ඊට පස්සේ විස්ථාපිත ජල පරිමාණයේ බර ගන්න පුළුවන්. දැන් බීකරයේ බරෙන් බීකරයේ ඇත්ත බර අඩු කරනවා. එතකොට 1.9 ඍණ 1.3. එතකොට උත්තරය එනවා 0.6යි. මේ අවස්ථාවේදීත් කලින් වගේම උඩුකුරු තෙරපුම් බලයයි විස්ථාපිත ජල පරිමාණයේ බරයි සමාන වෙලා තියෙනවා. හතරවෙනි අවස්ථාව ගත්තොත් ඝනකයේ සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී ජලය තුළ පහළින් ඇති අවස්ථාව. මේක තුන්වෙනි අවස්ථාව වගේම තමයි පාඨාංක අපිට ලැබෙන්නේ. දුරතරාදී පාඨාංකය 1යි. විස්ථාපිත ජලය සහිත බීකරයේ බර එන්නේ නිව්ටන් 1.9යි කියලා. මේ ආශ්‍රයෙන් අපිට කලින් විදිහටම උඩුකුරු තෙරපුම් බලය ගණනය කරන්න පුළුවන් 0.6යි නිව්ටන් කියලා. විස්ථාපිත ජල පරිමාණයේ බරත් එන්නේ අපිට 0.6යි නිව්ටන් කියලා. මෙන්න මේ වගව බැලුවට පස්සේ ඔයාලට පැහැදිලි වෙනවා සෑම අවස්ථාවකම උඩුකුරු තෙරපුම් බලයයි විස්ථාපිත ජල පරිමාණයේ බරයි සමානයි. ඒ කියන්නේ ආකිමිඩිස් මූලධර්මයේ සත්‍ය බව අපිට මේකෙන් පැහැදිලි වෙනවා. දැන් අපි වස්තුවක ගිලීම, ගිලී පාවීම හා ඉපිලීම ගැන කතා කරමු. මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට අපි ABC කියලා වස්තු තුනක් ගන්නවා. ඒ වස්තුව ගන්නේ වස්තුව ජලයට දැම්මහම කොටසක් ජලය තුලත් කොටසක් ජලයෙන් ඉහළට පාවෙන විදිහට පාවෙන වස්තුවක්. B වස්තුව විදිහට ගන්න අපි වස්තුව ගිලිලා නමුත් ජල පෘෂ්ඨයේ ඉහළ කොටසේ පාවෙන වස්තුවක්. C වස්තුව විදිහට ගන්නේ ජලය තුල ගිලෙන වස්තුවක්. රූප සටහනේ විදිහට මේ වස්තු තුනට වෙන වෙනම දුරතරාදී සවිකලයේ දුරතරාදී වල පාඨාංක කියව ගන්නවා. ඒ වස්තුවේ සවිකලපු දුරතරාදී පාඨාංකයේ විදිහට අපිට එන්නේ 0යි කියලා. B වස්තුවේ 0යි කියලාම තමයි දුරතරාදී පාඨාංකය එන්නේ. නමුත් C වස්තුවේ ඒ C වස්තුව ගිලෙනවා. C වස්තුවේ දුරතරාදී පාඨාංකයේ විදිහට අපිට එන්නේ 0ට වඩා විශාලාගයක්. ඒ කියන්නේ අපි හිතමු මේක 0.5ක් විතර කියලා. දැන් මේක සාරාංශයක් විදිහට ගත්තොත් මේ අවස්ථාවේදී මම මේ යොදාගෙන තියෙන්නේ දල වශයෙන් එනම A කියලා හිතන අගයන් ඔයාලා මේව විද්‍යාගාරයේදී පරීක්ෂණය කරලා බලන්න. ඒ වස්තුව, ඒ කියන්නේ කොටසක් ගිලී පාවෙන වස්තුව, ඒකේ බර අපි ගමු නිව්ටන් 1.3යි කියලා. ජලය තුළදී වස්තුවේ දෘෂ්‍ය බරය, ඒ කියන්නේ වස්තුව ජලය තුළට දැම්මට පස්සේ අපි අර නිව්ටන් තරාදියෙන් කියාගත්ත පාඨාංකය, ඒ නිව්ටන් තරාදියේ පේන පාඨාංකයට තමයි මේ දෘෂ්‍ය බර කියලා කියන්නේ. ඒක 0යි කියලා තමයි අපිට ආවේ. ඊට පස්සේ උඩුකුරු තෙරපුම් බලය අපිට මේකෙන් ගණනය කරගන්න පුළුවන්. වස්තුවේ බරම තමයි මේ උඩුකුරු තෙරපුම් බලයටත් ඇවිල්ලා තියෙන්නේ 1.3යි කියලා. මොකද වස්තුවේ බරයි උඩුකුරු තෙරපුම් බලයයි සමාන වුණ හින්දා තමයි මේ නිව්ටන් තරාදියේ කිසිම පාඨාංකයක් පෙන්වන්න නැතුව ශුන්‍ය අගය පෙන්වුවේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලය මේ අවස්ථාවේදී වස්තුවේ බරට සමාන වෙලා තියෙනවා. ඊට පස්සේ B වස්තුව ගත්තොත් එහෙම වස්තුව සම්පූර්ණයෙන්ම ගිලී පාවෙනවා. වස්තුවේ බර අපි ගත්තොත් නිව්ටන් 1.9යි කියලා. මේ අවස්ථාවේදී වස්තුවේ දෘශ්‍ය බර පෙන්වුම් කරන්නේ 0යි කියලා. අපි කලින් රූප සටහනේ ඒක දැක්කා. මම සලකුණු කරලා තිබ්බා. ඒකේ B වස්තුවටත් නිව්ටන් තරාදියෙන් පෙන්වන්නේ ශුන්‍ය පාඨාංකයක් කියලා. එතකොට මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමාන වෙලා තියෙනවා.
ඒ හින්දා තමයි මේ අවස්ථාවේදී නිව්ටන් තරාදින් කිසිදු පටාංගයක් පෙන්වුවේ නැත්තේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමානයි. ඒ කියන්නේ නිව්ටන් 1.9. දැන් අපි C වස්තුව සලකමු. C වස්තුව ජලයේ ගිල්ල තමයි තියෙන්නේ. C වස්තුවේ බර අපි ගමු නිව්ටන් 2.5යි කියලා. දැන් ජලය තුළදී වස්තුවේ දෘශ්‍ය බර ගත්තොත් එහෙම නිව්ටන් 0.5යි කියලා රූප සටහනේ දක්වලා තිබ්බා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී වස්තුවේ බරයි උඩුකුරු තෙරපුම් බලය සමාන වෙලා නැහැ. නිව්ටන් 0.5ක වැඩි බරක් තමයි වස්තුවට හිමි වෙලා තියෙන්නේ මේ උඩුකුරු තෙරපුම් බලයට වඩා. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලයට වඩා වස්තුවේ බර විශාලයි. විශාල වෙන්නේ නිව්ටන් 0.5කින්. වස්තුවේ බර මෙතන නිව්ටන් 2.5 කියලා ලැබුණ නිසා අපි වෙනම කිරා ගන්න පුළුවන් අපිට ඒක. ඊට පස්සේ උඩුකුරු තෙරපුම් බලය අපිට ගණනය කරන්න පුළුවන්. මේ වස්තුවේ බරෙන් ජලය තුළදී වස්තුවේ දෘශ්‍ය බර අඩු කරාම. ඒ කියන්නේ මේ නිව්ටන් තරාදියෙන් පෙන්නපු බර අඩු කරාම අපිට එනවා උඩුකුරු තෙරපුම් බලය. ඒ කියන්නේ 2.5න් 0.5ක් අඩු කරාම අපිට උඩුකුරු තෙරපුම් බලය එනවා නිව්ටන් 2යි කියලා. මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් වස්තුව සම්පූර්ණයෙන්ම ජලය තුළ ගෙල්ලුවාම ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට වඩා වැඩි නම් වස්තුව තරලයේ ඉහළට ඇවිල්ලා අර්ධ වශයෙන් පාවෙනවා. ඒ වගේම තමයි වස්තුවේ ඇතිවන උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට සමාන නම් තරලය තුළ ගිලී පාවෙනවා. වස්තුව මත ඇතිවන උඩුකුරු තෙරපුම් වස්තුවේ බරට වඩා අඩු නම් වස්තුව ජලයේ ගිලෙනවා. මේ විදිහට අපිට පරීක්ෂණයක් කරලා වස්තුවක ගිලීම, ගිලී පාවීම හා ඉපිලීම ගැන දල අදහසක් ගන්න පුළුවන්. පළමු උඩුකුරු තෙරපුම් බලය සඳහා ප්‍රකාශනයක් ගන්න. මේ රූප සටහනේ විදිහට මේ වගේ භාජනයක් අරගෙන ඒකට ද්‍රවයක් දානවා මේ මට්ටමට එනකන්. ඊට පස්සේ මෙතනින් මේ අහකෙන් ද්‍රවය එකතු කරන්නත් තව භාජනයක් තියෙනවා. අපි කරන්නේ පරිමාව V1 වස්තුව මේ ද්‍රවය තුළට දානවා. එතකොට පිටවන, ඒ කියන්නේ විස්ථාපිත තරල ටික මෙන්න මේ භාජනයට එකතු කර ගන්නවා. මේ විස්ථාපිත තරල පරිමාවේ බර අපි ගන්නවා. ස්කන්ධය ගන්නවා සිම්පල් M කියලා. එතකොට බර එනවා ගුරුත්වාකර්ෂණයේ G නම් බර එනවා සිම්පල් mg කියලා. එතකොට අපි මේ විස්ථාපිත තරල පරිමාවේ තරල පරිමාව සඳහා මේ ගණිතය සමාන ස්කන්ධ බෙදීම් පරිමාව කියන සූත්‍රය දාමු. එතකොට මේ ඝනත්වයේ ρ නේ මේ මෙතන තියෙන තරලයමනේ මෙතන තියෙන්නේ. එතකොට මේකේ ඝනත්වයේ ρ මේකේ ස්කන්ධයේ සිම්පල් m කියලා අපි ගත්තා. ඒ වගේම තමයි පරිමාව v. මොකද අපි දාපු වස්තුවේ පරිමාව තමයි මෙතන තියෙන පරිමාවන්. එතකොට ρ සමාන සිම්පල් m බෙදීම v කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සිම්පල් m මුක්ත කර ගන්නවා මේ v වලින් ගුණ කරනවා දෙපැත්තම. එතකොට අපිට එනවා සිම්පල් m සමානයි v ρ කියලා. ඒ වගේ තමයි විස්ථාපිත තරල පරිමාවයේ බර සමානයි සිම්පල් mg නේ. ඒ වගේම තමයි මේ විස්ථාපිත තරල පරිමාවයේ බර උඩුකුරු තෙරපුමට සමානයි කියලා ඔයාලා දන්නවා. එතකොට මේ සිම්පල් ng ට අපි m ට ගත්ත අගය දානවා v ρ කියලා. ඊට පස්සේ අපි මෙතන g දානවා. එතකොට විස්ථාපිත ද්‍රව පරිමාවයේ බරට තමයි v ρ g කියලා එන්නේ. එතකොට ඒකත් උඩුකුරු තෙරපුමට සමානයි. උඩුකුරු තෙරපුමේ මෙතන සංකේත විදිහට තාල තියෙනවා u වකුර. එතකොට u සමාන mg කියලා අපිට ගන්න පුළුවන්. මෙතන mg ගේ අගය තමයි v ρ g කියන්නේ. එතකොට මේ උඩුකුරු තෙරපුම සමානයි v ρ g කියලා අපිට ගන්න. එතකොට u සමානයි v ρ g කියලා සූත්‍රයක් අපිට ගන්න පුළුවන්. මේක දාලා අපිට ගණන් හදන්නත් පුළුවන්. දැන් අපි ද්‍රවවල ඝනත්වය මයින උපකරණයක් වෙන ද්‍රවමානය ගැන කතා කරමු. ද්‍රවමානය හදලා තියෙන වීදුරු වලින් මේ රූප සටහනේ දක්වලා තියෙන විදිහට ද්‍රවමානයේ සිලින්ඩ්‍රාකාර කඳකුයි බල්බයකුයි අඩංගු වෙනවා. මේ බල්බය තුළ අමෝනියම් හරි රසදිය හරි පුරවනවා. මෙහෙම පුරවන්න මේ බල්බයේ ස්කන්ධය වැඩි කරගන්න. එතකොට ඔයාලා දන්නවා යම්කිසි වස්තුවක යට කොටස ස්කන්ධය වැඩි නම් උඩු කොටසට වඩා ඒ වස්තුව සාමාන්‍යයෙන් පෙරලෙනවා හැම අඩුයි. නමුත් යට කොටස ස්කන්ධය අඩුයි උඩු කොටස ස්කන්ධය වැඩි නම් ඒ වස්තුව පටස් කරලා පෙරලෙන්න බලනවා. ඒ නිසා තමයි මේ ද්‍රවමානයේ යට කොටස ස්කන්ධය වැඩි වෙන විදිහට සකස් කරලා තියෙන්නේ. එතකොට ද්‍රවමානයේ යම්කිසි ද්‍රවයක් තුළට දැම්මහම ඒ ද්‍රවමානයේ යම්කිසි ස්ථායී මට්ටමක තියෙනවාර පෙරලෙන්න එහෙම බලනවා අඩුයි. අපිට ඝනත්වය ගන්න ඕනේ ද්‍රවය තුළට මේ ද්‍රවමානය දාලා පාවීමට සලස්සලා ගිලී ඇති මට්ටමට අදාළව ද්‍රවමාන පරිමාණයෙන් මේ පාඨාංක කියව ගත්තාම අපිට පුළුවන් මේ ද්‍රවයේ ඝනත්වය කියව ගන්න. මේ ද්‍රවමානය සකස් කරලා තියෙන ආකමිනිස් මූලධර්මයේ පදනම් කරගෙන මේ ද්‍රවමානයෙන් යම්කිසි ද්‍රවයක් තුළ ගිල්ලුවාම ද්‍රවමානයේ බර උඩුකුරු තෙරපුමට සමාන වෙනකන් ඒ ද්‍රවමානය පහළට ගමන් කරනවා ඒ ද්‍රවය තුළ. ඊට පස්සේ මේ ද්‍රවය තුළින් ඇතිවන උඩුකුරු තෙරපුමයි ද්‍රවමානයේ බරයි සමාන වුණ අවස්ථාවේදී ද්‍රවමානය පාවෙන්න පටන් ගන්නවා. ආකමිනිස් මූලධර්මයට අනුව උඩුකුරු තෙරපුම් බලය සමාන වෙනවනේ විස්ථාපිත තරල පරිමාවයේ බරට. එතකොට මේ ඝනත්වය වැඩි ද්‍රවයක මේ ද්‍රවමානය ගිලෙනකොට ඒ
එතනින් ඇති වෙන උඩුකුරු තෙරපුම් බලයට සමාන වෙන්න නම් විස්ථාපන වෙන්න ඕනේ ඊටමත්ම කුඩා තරල ප්‍රමාණය. මොකද ඝනත්වය වැඩි කියන්නේ ද්‍රවයේ ඇතිවන බරත් වැඩි. එතකොට විස්ථාපිත තරල පරිමාණයේ බර උඩුකුරු තෙරපුම් බලයට සමාන කරන්න අර ද්‍රවයට අවශ්‍ය වෙන ඊටමත්ම කුඩා ද්‍රව පරිමාණයක්. එතකොට මේ ද්‍රවමානයෙන් ඝනත්වයේ අඩු ද්‍රවයක ඝනත්වය ගන්න නම් අපිට මේ ද්‍රවමානය ගොඩක් ඇතුළට ගිල්වන්න වෙනවා. මොකද ඝනත්වයේ අඩු ද්‍රවයක පරිමාවක තියෙන බර සාමාන්‍යයෙන් ඝනත්වයේ වැඩි ද්‍රවයකට වඩා අඩුයි. එතකොට මේ උඩුකුරු තෙරපුම් බලයට සමාන බරක් ගන්න නම් වැඩිපුර තරල ප්‍රමාණයක් විස්ථාපනය කරන්න වෙනවා. ඒ හින්දා මේ ද්‍රවමානය ගොඩක් ඇතුළට ගමන් කරන්න වෙනවා. එතකොට තමයි වැඩිපුර තරල ප්‍රමාණයක් විස්ථාපනය වෙන්නේ. එතකොට තමයි අර උඩුකුරු තෙරපුම් බලයට සමාන තරල ප්‍රමාණයේ බරක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඝනත්වයේ අඩු ද්‍රවයක ද්‍රවමානයේ වැඩි ප්‍රමාණයකුත් ඝනත්වයේ වැඩි ද්‍රවයක ද්‍රවමානයේ අඩු ප්‍රමාණයකුත් තමයි ගිලෙන්නේ. දැන් මම මේ ද්‍රවස්ථිති පීඩනය හා හේ යෙදීම් කියන පාඩම සාකච්ඡා කරලා ඉවරයි. ඔයාලට තේරුම් නැත්නම් මොනවා හරි තියෙනවා නම් පහළ කමෙන්ට් කරලා තියන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකක හම්බ වෙමු. ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.